පරිසරය විසින්ම ප්‍රතික්ෂේප කරන චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදී යථාර්ථය පසක් කරමින් කාලයත් සමග වෙනස් වී යුතු යුගය දැන් පැමිණ ඇත. සාම්ප්‍රදායික ටියුෂන් කලාව අතික්‍රමණය කොට ඔන්ලයින් ටියුෂන් කලාවේ නිම් වලලු පුළුල් කළ තැප්පු සයන්ස් YouTube චැනලය ඔබ වෙත ගෙනෙන ඔන්ලයින් විද්‍යා පන්තියේ ඔබේ අසුන අදම වෙන් කරවා ගන්න. කාලය ශ්‍රමය හා ධනය ඉතිරි කොට ඔබට හුරු පුරුදු ඔබේ නිවසේ සිට ඔබට සැප පහසු ඔබේ අසුනේ සිට කසායමෙන් නීරසයයි ඔබ සිතන විද්‍යා විෂය මී පැණිමෙන් රසවත් කොට ඔබට බෙදන්නට සූදානම් කොට ඇත. බර බලය පීඩනය පමණක් නොව දුරකාල ප්‍රස්ථාර අනුසාරයෙන් ත්වරණය මන්දනය විස්තර කොට ශාක පටක සත්ව පටක හඳුනා ගන්න. පරමාණු අණු මවුල ගැන හදාරා හිරුගෙන් ලත් ශක්තිය ඔබේ දේහයේ තිරකොට මොළයට සුසුම්නාවට පණිවිඩ යවන නියුරෝන ට්‍රිලියන 100ක් අරගෙන අපේ ඔන්ලයින් විද්‍යා පන්තියේ අසුම් ගන්න. දැන්ම අමතන්න 0.71 12යි 53යි 200 දුරකථන අංකයට. දැන් යම් කෘත්‍රිම වර්ධක ප්‍රජනනයට එහෙම නැත්නම් කෘත්‍රිම වර්ධක ප්‍රචාරණයට කෘත්‍රිම කියන වචනේ තියෙනවා. එහෙනම් මනුස්සයා ගෑවෙනවා වැඩි. මනුස්සයා වැඩිට ගෑවෙන්න ඕන. කොහොමද ගෑවෙන්නේ? හරි. මිනිසාගේ මැදිහත් වීමෙන් සිදු කර ගන්නා ශාක බෝ කර ගැනීම අපි හඳුන්වනවා කෘත්‍රිම වර්ධක ප්‍රජනනය කියලා. දැන් මේවා ලස්සන්ට ගලාගෙන ඔලුවට දාගෙන හිමින් යන්න. හරි. ප්‍රජනනය කියන්නේ මොකද්ද? ප්‍රජනනයේ ආකාර දෙක මොකද්ද? ඊළඟට මේ අලිංගික ප්‍රජනනයේ වර්ග කරවුවේ කොහොමද? ඒකේ ස්වාභාවික වර්ධක ප්‍රචාරණය කියන්නේ මොකද්ද? දැන් ඔන්න කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ. හරිනේ? මේවා නිකන් අර දම් වැලේ පුරුක් වගේ එකිනෙකට ලස්සනට සම්බන්ධ. එහෙම සම්බන්ධතාව ගොඩනගාගෙන යන්න පුළුවන් විෂයක් නේ. හරි? මේක තනින් තන ඉගෙන ගන්න බෑ. සත්තිකුම්භ ජාතකයේ, ආපන්නක ජාතකයේ එහෙම ජාතක පුළුවන් ඉගෙන ගන්න වෙනම ඉගෙන ගන්න පුළුවන්. සම්බන්ධයක් නැහැ. සත්තිකුම්භ ජාතකයයි බක ජාතකය කියලා එකක් තියෙනවනේ. හරි. ඒවා සම්බන්ධ නැහැ කිව්වා. හරි? සම්බන්ධ නැහැ. මේවා හෙන්න බෑ. ගැලවෙන්න බෑ. අරවට මේවා අනම් ඔක්කොම සම්බන්ධ. හරි? මේක නිකන් ඉන්ටර්ලොක් වෙලා තියෙන්නේ හැමතැනින්ම. හරි? කොතනින්වත් කෑලි අල්ලලා ඉගෙන ගන්න බෑ. ඒ නිසා විද්‍යාව හැමතැනටම සම්බන්ධ වෙන්න. හරි? හැමතැනටම සම්බන්ධ වෙන්න. හරි. එහෙනම් යම් කෘත්‍රිම වර්ධක ප්‍රජනන ක්‍රම මොනවාද කියලා ඉගෙන ගන්න. ඉතින් කෘත්‍රිම වර්ධක ප්‍රජනන ක්‍රම 4ක් ඉගෙන ගන්න. එනේ අපි අලුතෙන් ශාක හදන ක්‍රම 4ක්. මොනවාද? අතු කැබිලි මුල් අද්දවනවා අපි. බද්ධ කරනවා අපි. අතු ලේය කිරීම. එහෙම නැත්නම් අතු බැඳීම සිද්ධ කරනවා. කටක රෝපණය සිද්ධ කරනවා. හරි. එහෙනම් ඔන්න කෘත්‍රිම වර්ධක ප්‍රජනන ක්‍රම. මිනිස්සයා මැදිහත් වෙන. අපි තමයි මේවා කරන්නේ. හරි. දැන් මේ දවස්වල ගෙදර ඉන්නේ දැන් මම මේ කොටස පටන් ගන්නකොටම කියන්නම් ඔයාට අත්හදා බලන්න පුළුවන් කොටස් මේකේ තියෙනවා. හරි. ජොලියට කරලා බලන්න. ඔය ජොලියට ළමයි එක වැඩ කරනවා. මේ පන්තියෙත් ඉන්නවා මම බැලුවා YouTube channel හදනවා. හොඳයි නේ? හොඳයි සතුටුයි නේද? ඒගොල්ලන් එන්නට ඉස්සරහට එනවා. මොකක් හරි දෙයක් කරනවා නේ? නව තාක්ෂණයත් එක්ක මොනවා හරි දේවල් ටිකක් කරනවා. ඒක හොඳයි. මේ ඉගෙන ගන්නත් ඕනේ. ඒවත් එක්ක මොකක් හරි අමතර දෙයක් කරන්න. ඉතින් මෙන්න මේ වගේ වැඩක් කරන්නත් පුළුවන්. බද්ධ පැල හදන්න පුළුවන්. හරි? බද්ධ පැල ටිකක් හදා ගන්න පුළුවන්. ඉතින් ස්වයං රැකියාවක් විදියට ආදායමක් ලබා ගන්නත් පුළුවන් ඒකේ. නේ? රයිට්. අපි බලමු. අපිට මේකෙන් සමහර ඒවා නම් කරන්න බෑ. පටක රෝපණයක් කරන්න බෑ. ගෙදරදී අනිත් ඒවා ඔක්කොම කරන්න. හරි? අනිත් ඒවා ඔක්කොම කරන්න පුළුවන් ගෙදරදී. හරි. එහෙනම් බලමු. මුලින්ම අතු කැබලි මුල් ඇද්දවීම. අතු කැබලි මුල් ඇද්දවීම. මොකද කියන්නේ? අතු කැබැල්ලක් කපලා අරගෙන මුල් අද්දව ගන්න. හරි? ඕගොල්ලන්ගේ ගෙදර තියෙනවා නම් ක්‍රෝටන් ගහ. ක්‍රෝටන් අර විචිත්‍ර පත්‍ර තියෙන්නේ. අන්න ක්‍රෝටන් ගහෙන් අත්තක් කපා ගන්න. right? හරි. ගන්න බෝතලයක්. පුරවන්න බෝතලයට වතුර එකක්. හරි? දාන්න ක්‍රෝටන් අත්තයකට. දාන්න ක්‍රෝටන් අත්තයකට. දාලා සතියක් දෙකක් තියන්න. ලස්සනට ක්‍රෝටන් අත්තේ මුල් අද්දන්න. මුල් අද්ද ගන්න පුළුවන්. මුල් අද්ද ගන්න. හරි? පැල කරන්න පුළුවන්. පැල කරන්න පුළුවන්. එහෙනම් මේ අතු කැබලි මගින් මුල් ඇද්දවීම මෙන්න මේවට කරන්න පුළුවන්. රෝස, වද, අරලිය, රත්මල්, බෝගන්විලා, ක්‍රෝටන්. මම ක්‍රෝටන් කරලා තියෙන නිසා මම දන්නවා මේක. අනිත් ඒවා නම් මම කරලා නැහැ. බලන්න ඒවත් ඉතින් දීලා තියෙන්නේ හරියන නිසානේ. නේද?
රෝස වද අරලිය රත්මල් බෝගන්විලා ක්‍රෝට මුල් අද්දව ගන්න පුළුවන්. මුල් අද්දව ගන්න පුළුවන්. try එකක් දීලා බලන්න රෝස අත්තක් වතුර එකට එහෙම දාලා try එකක් දීලා බලන්න. හරියනවා නම් මරු. මොකද රෝස සමහර රෝස පැල කරගන්න හරි අමාරුයිනේ. හරි. හරියනවා නම් මරු. හැබැයි මේ පොඩ්ඩක් ඔය රෝස අත්ත කපනකොට කපලා රෝස අත්ත හරි ඕන අත්තක් කපනකොට කපලා එතන මේ කැපුම් කොටසේ අලු ටිකක් නේ අලු ටිකක්වත් ගන්න විස බීජ නාශකයක් විදියට. right. කෙසේ වෙතත් මේක හරි සරල ක්‍රමයක්. අතු කැබැල්ලක් කපලා අරගෙන ඉවරලා වතුරේ දාලා හදා ගන්නවා අලුත් එකක්. හදා ගන්නවා. හරි. හරි. හොඳයි. එහෙනම් ඒක හරි. ඊළඟ එක තමයි වැඩි. හරි. අතු බැඳීම. එහෙම නැත්නම් ලේය කිරීම. ලේයක. එහෙම නැත්නම් අතු බඳින. අතු බඳින. මේ බලන්නකෝ. දැන් මේක කරන්න පුළුවන් ක්‍රම දෙකකට. එකක් භූමි අතු බැඳීම, අනිත් එක වායව අතු බැඳීම. දැන් මොකද්ද මේක කරන්නේ කොහොමද? රූපයකට ගිහිල්ලා කියලා දෙන්නම් වැඩි. හරි. හරි මෙන්න තියෙනවා භූමි අතු බැඳීම. මේ බලන්න. ඔයා හිතන්නේ මේ තියෙන්නේ සමන් පිච්ච වැලක්. සමන් පිච්ච වැල් අඹගස් දෙල්ගස් කොස්ගස් වගේ නෙවෙයි. ඕන විදිහට නමන්න පුළුවන්. හරි පොඩි දණ්ඩක් නේ ඔකේ තියෙන්නේ. right. ඉතින් මෙන්න මේ වැල මෙහෙම නමලා අපි පොළොවට මෙහෙම සම්බන්ධ කරනවා. අපිට පුළුවන් කූණ්‍යක් වගේ එකක් ගහලා ඔහොම පොළොවට සම්බන්ධ කරන්න පුළුවන්. හරි පොළොවට සම්බන්ධ කරන්න පුළුවන්. හරි. සතියක් දෙකක් තියලා තියෙනවා. සති දෙකක් නෙවෙයි සාමාන්‍ය සති 3ක්වත් තියන්න ඕන. සති 3ක් විතර තියලා තියෙනවා මේ විදියට. ඔයාලට මේක තේරෙනවා ඇති. අත්ත නැමුවා කඩන්නේ මොනවත් නැහැ. හරි මව් ශාකයට සම්බන්ධවමයි ඉන්නේ. උතර මත තියාගන්න. හරි මේ මව් ශාකයට සම්බන්ධව තිබියදීම මේ අත්ත මෙහෙම නමලා මේක පොළොවේ අස්සට මේ කොටසක් පොළොවේ අස්සට දාන්න. අස්සට දාන්න. හරි. දාලා ඉවරලා හැබැයි මේ මෙතන මේ මතක තියාගන්න මට කියන්න බැරුණා මේ චූටි කැපුමක් දාන්න. ඒ කියන්නේ පොත්ත පොඩ්ඩක් අයින් කරන්න. පොත්ත චූට්ටක් අයින් කරලා මේ කියන්නේ පොළොවත් එක්ක ගැටෙන පස් එක්ක ගැටෙන කොටසේ පොත්ත පොඩ්ඩක් අයින් කරන්න ඕනේ. එහෙනම් පොත්ත පොඩ්ඩක් අයින් කරලා මේ විදිහට කූණ්‍යක් වගේ එකක් ගහලා ওই විදිහට පොළොවේ රඳව ගන්නවා. දවස් 21ක් විතර තියෙනවා. තිබ්බම තියලා ඉවරලා දවස් 21 ඒ කියන්නේ සත් 3කට විතර පස්සේ මෙතනින් කපනවා. එතනින් කපලා අපි මොකද කරන්නේ මේ කොටසම කපලා ගන්නවා. මේ කොටසම කපලා ගන්නවා ඉහළට. අරගෙන නව පැලයක් විදිහට අපිට පුළුවන් වගා කරන්න. නව පැලයක් විදිහට අපිට පුළුවන් වගා කරගන්න. ඉතින් දැන් මේක මට ඔය පන්තියකදී ළමෙක් කිව්වා සර් අපි මේකට පෝච්චි පාවිච්චි කරොත් මොකද? මරු අදහසක්. ඒ කියන්නේ ගහ වටේට පෝච්චි තියෙනවා. හරි. පෝච්චියට තමයි අත්ත නමන්නේ. පෝච්චියට අත්ත නමලා අර විදිහට කූණ්‍ය ගහලා සෙට් කරගන්න. පෝච්චි 3-4ක් සෙට් කරගන්න. සෙට් කරගෙන ඉතින් අර විදිහට අත්ත කපලා දානවා. එතකොට මෙතනින් කපපු ගමන් වෙනම පැලයක්. පෝච්චියට වෙනම පැලයක් ඇවිල්ලා. මරුනේ. පෝච්චියට වෙනම පැලයක් ඇවිල්ලා. හරි. ඉතින් ඒ ක්‍රමෙත් මරු. නැත්නම් දැන් මෙතන හාරලා මෙතන කොටස් අරගෙන වෙන තැනක් ගිහිල්ලා ඔක පැල කරන්න යනකොට මුල් එහෙම සවුත් වෙන්න පුළුවන්. අර පෝච්චි ක්‍රමයට යන්න පුළුවන්. හොඳයි. ඉතින් ඒකත් භූමි අතු බැඳීමක් තමයි. එහෙනම් පුතේ අන්න භූමි අතු බැඳීම මේක කරන්න පුළුවන් වැල් දෙහි වලට සමන් පිච්ච වලට. වැල් දෙහි නම් මම දැකලා නැහැ. සමන් පිච්ච දන්නවනේ හැමෝම. හරි. මේ වැල් දෙහි ඉතින් ওই වගේ ශාකයක් වෙන්නේ නැති. නේ ඔම නමලා කරන්න පුළුවන් ශාකයක් වෙන්නේ නැති. සමන් පිච්ච මේකට මරු. සමන් පිච්ච මරු. භූමි අතු බැඳීමට ගෙදර ඉස්සරහා සමන් පිච්ච වෙලක් තියෙනවා නම් try කරලා බලන්න මේ වැඩේ. හරි භූමි අතු බැඳීම කරලා බලන්න. හරි අමාරු දෙයක් නෙවෙයි මේ ලේසි වැඩ. හොඳයි. ඊළඟට යනවා. අමේතින නියුරෝක මෙතින ඇත්ත එක. මේ දින ඕ. හරි. දැන් මේ යටින් පොඩ්ඩක් කපලා පොඩ්ඩක් ඒ කියන්නේ කපනවා කියලා කියන පොත්ත චුට්ටක් පැහැදියම පොත්ත පොඩ්ඩක් අයින් කරාම ඇති පුතේ. හරි. චූට්ට පොත්ත අයින් කරලා මේ විදිහට කූණ්‍ය දෙයක් ගහලා පොළොවත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ සත් 3කට විතර පස්සේ මෙතනින් කපලා අයින් කරනවා. කපලා අයින් මේ තියෙන්නේ. මේ වගේ අපිට පුළුවන් නව ශාක ඇති කරගන්න. මේ කරන්න පුළුවන් මරුවට දෙලුම් වල මම කරලා තියෙනවා. දෙලුම් ශාකයට මේක නියමටම සෙට් වෙනවා. හරි. දෙහි වලටත් පුළුවන්. හරි. හරි මේ බලන්න මේ විදිහට තෝර ගන්නවා අත්තක්. හරි. යටින් පොලිතින් උරේ බඳ. ඊට පස්සේ මේකේ අයින් කරන්න ඕන. පොත්ත අයින් කරන්න ඕන. මේ ටිකේ අයින් කරලා කොහොබට් ටිකක් මේකට පුරවලා මේ විදිහට ගැට ගන්නවා. ඊට පස්සේ සති 3කට විතර පස්සේ මේ මව් ශාකයෙන් මේක කපලා වෙන් කරගෙන නව ශාකයක් විදිහට මේක වගා භූමියට හඳුන්වා දෙන්න පුළුවන්. හරි. නම් අද තියාන දෙලුම් සහ දෙහි.
මේකට කියනවා වායව අතු බැඳීම. ඉතින් වායව කියන්නේ උඩනේ පුතේ. තේරෙනවනේ ඔයාලට. වායව අතු බැඳීම එහෙම නැත්නම් භූමිය අතු බැඳීම. මේ අපි ඉගෙන ගන්න. බලමු වීඩියෝ එක. මේ තියෙන්නේ මේ පඳුරු නෙමෙයි යා. මේ පඳුරු ගැට ගහන නෙමෙයි. හරි. හරි. මේ තියෙන්නේ වායව අතු බැඳලා තියෙන්නේ. ඊළඟට අතු බැඳීම මගින් සැලසෙන වාසි. දැන් පුතේ දැන් මේ ඔක්කොම දැන් මේකේ මේ මාතෘකාවෙම තියෙන්නේ අලිංගික ප්‍රචාරණයනේ. එතකොට අලිංගික ප්‍රචාරණේ අලිංගික ප්‍රජනනයේ වාසිමයි මේවටත් එන්නේ. හරි. එතකොට පොඩි හොර වැඩක් විදිහට මතක තියාගන්න අතු බඳිනවා හරි බද්ධ කරනවා හරි මොකක් කරවුවත් හරි මොනවාද මේ පටක රෝපණේ ඕන එකක් කරවුවොත් ඒකේ තියෙන වාසි තමයි අර අලිංගික ප්‍රජනනයේ තියෙන වාසි සෙට් එක එනවා. හරි. ඒ සෙට් එක එනවා. ඔයාට අලිංගික ප්‍රජනනයේ වාසි ටික පුළුවන් නම් ඉතින් මේ ඕන එක මේ වර්ධක ප්‍රචාරණයේ ඕන කෘතිම වේවා ස්වාභාවික වේවා ඕන එක වාසි ලියන්න පුළුවන් වෙන්න ඕන. ඔන්න බලමු මොනවද වාසි කියන්නේ බලන්න. බීජ නිපදවීම හොඳින් සිදු නොවන ශාක බෝ කරගත හැකියි. හරි. බීජ හරියට හදන්න නැති ශාක බෝ කරගන්න මේක මාරු. ජීවිතයට සමන්පිච්ච බීජ ගැන අපි අහලවත් නැහැනේ. බීජ හැදෙනවා. හැබැයි බීජ වලින් අපිට ඒක කරගන්න අමාරුයි. ඊට එකවර පැල කීපයක්. සමන්පිච්ච ගහකින් අපිට එකවර පැල කීපයක් ගන්න පුළුවන්. දෙලුම් ගහකින් මේ අතු කීපයක් තියෙනවා නම් අතු කීපෙම පැල කීපයක් ගන්න පුළුවන්. ඉතින් ඒක වාසි. එහෙනම් ඔන්න අතු බැඳීමක් සිද්ධ කරන්න. හරි. හරියන වර්ධනයක වෙනම කතාවක්. ඒක කරන්න. හරි. අත්දැකීමක් විදිහට කරන්න. හරි. හරියන්න ඕන කියලා නීතියක් නැහැ නේ. බොහෝ විට හරියනවා. ඔයා හරියට කරවුවා නම් දෙලුම් ගහක හරියට කරවුවොත් වැඩේ හරියට. අනිත් ශාක වලට try එකක් දෙන්න. හරි. ඔතන දෙහි දෙලුම් කියලා තිබ්බට අනිත් ශාක වලට try එකක් දීලා බලන්න. හරි. හරි. ඊළඟට යනවා ඉතාම වැදගත් මාතෘකාවක් බද්ධ කිරීම. ඒ කියන්නේ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් විදිහට බද්ධ කිරීම. මාරු. හරි. මේක නම් ඉගෙන ගන්න මේක කරලා බලන්න. කරලා බලන්න. හරි. හරි. එහෙනම් බද්ධ කිරීම හරියට ඉගෙන ගමු. හොඳයි. දැන් බද්ධ කිරීමක් කියන්නේ මොකක්ද? බද්ධ කිරීම කියන එක වචනේ අහලා තියෙනවනේ. වකුගඩු බද්ධය, අක්මා බද්ධය. අපේ ශරීරයේ විවිධ අවයව බද්ධ කරන කතාවක් අපි අහලා තියෙනවා. උදාහරණයක් දැන් මගේ වක්ගඩුව දුර්වලයි නම් වෙන කෙනෙක්ගේ වක්ගඩුවක් ගෙනිල්ලා මගේ වක්ගඩුව අයින් කරලා දුර්වල එක අයින් කරලා වෙන එකක් එතෙන්ට දාන්න පුළුවන්. ඒක දාන්න පුළුවන්. අන්න අපි කියනවා බද්ධ කරා කියලා. ඉතින් ආන්න ඔය වගේ වැඩක් තමයි මේ ශාක බද්ධ කිරීම. ශාක බද්ධ කිරීම. මේ බලන්න කියන්න බා. ශාකයක අංකුරයක් හරි. ශාකයක තියෙන අංකුරයක් හරි රිකිල්ලක් හරි. රිකිල්ලක් හරි ලියන්න එපා අහගන්න. මේ මාර වැදගත්ිය මම කියනවා හරි. ශාකයක අංකුරයක් හරි රිකිල්ලක් හරි. එම විශේෂයම හෝ බන්ධුතා ඇති විශේෂයක ශාකයකට සම්බන්ධ කිරීම බද්ධ කිරීම නම් වේ. ශාකයක අංකුරයක් හරි රිකිල්ලක් හරි එම විශේෂයම වෙන්න ඕන. රෝස නම් රෝස වෙන්න ඕන. රෝස ගහෙන් අංකුරයක් අරන් ගිහිල්ලා තෙල් ගහට බද්ධ කරන්න බෑ. රෝස ගහෙන් රිකිල්ලක් අරන් ගිහිල්ලා කොස් ගහට බද්ධ කරන්න බෑ. එම විශේෂයම වෙන්න ඕන. එහෙම නැත්නම් බන්ධුතා ඇති විශේෂයක. පුතේ බන්ධුතා කියලා කියන්නේ නිකන් සමානයි වගේ විශේෂ තියෙනවා. හරි? දැන් ඔයාට හොඳ එකක් කියන්නම් මොකද්ද මට වෙන්නේ? දියුල් දොඩම් බද්ධය. දැන් දියුලුයි දොඩමුයි බද්ධ කරනවා. බද්ධ කරනවා. හරි බන්ධුතා තියෙනවා. අන්න සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් තියෙනවා. හරි ඊළඟට හිතන්න එපා නියමයිනේ සර් දියුල් දොඩම් බද්ධය දියුලුත් හැදෙනවා දොඩමුත් හැදෙනවා. එහෙම මගුලක් නැහැ. මගුලක් නැහැ. හරි දැන් මේ දොඩම් ගහකට දියුල් බද්ධ කරවුවොත් හැදෙන්නේ දියුල්. දියුල් ගහකට දොඩම් බද්ධ කරවුවොත් හැදෙන්නේ දොඩම් ගහ. හරි ඒකනේ ඉස්සරහට ඔයාලට තේරෙයි. ඉස්සරහට තේරෙයි. දැන් ගොඩක් දරුවෝ හිතන් ඉනවා බද්ධ කරාම ඒ જાති දෙකම හැදෙනවා. ඒ කියන්නේ රෝස බද්ධයක් කියනු මොනවාද? රතු පාට මල් පිපෙන රෝසයි මොනවාද? රෝස පාට මල් පිපෙන ගස් දෙකක් බද්ධ කරනවා රෝස. එතකොට ගහේ එක අත්තක රතු පාට මලක් පිපෙනවා අනිත් අත්තේ රෝස පාට මල. එහෙම නෑ බල්බ් දාලා පාට බල්බ් දාලා වගේ එහෙම එකක් නෑ. එකයි එන්නේ. හරි ඒක ඔයාලට ඉස්සරහට තේරෙයි. right මෙන්න මේ වචන මාර වැදගත්. පුතේ මොකද? එකම විශේෂයේ හරි බන්ධුතා ඇති විශේෂයක් හරි වෙන්නේ. ඒක මාර වැදගත්. හරි. එම රිකිල්ලක් හරි අංකුරයක් හරි එම විශේෂයේම හරි එම විශේෂයේම ශාකයකට පුළුවන්. එහෙම නැත්නම් බන්ධුතා ඇති විශේෂයක. අර මම කිව්වා මට දියුල් දොඩම් වගේ. මට වෙන එකක් නම් මතක් වෙන්නේ නැහැ මේ මොහොතේ.
මතක් වුණා කියන්නම් දියුල් දොඩම් පුළුවන්. මේ දියුලුයි දොඩනුයි බන්දුතා තියෙන. පරිණාමිකව මේ දෙන්නගේ සමාන ලක්ෂණ තියෙන. ඒ නිසා ඒ දෙන්නව බද්ධ කිරීමකට ගන්න පුළුවන්. හරි. හැබැයි රෝසයි දෙලුයි බෑ. රෝසයි කොසුයි බෑ. හරි. ඊළඟට දැන් ගස් දෙකක් මේ බද්ධ කිරීමට එනවනේ. ඒ කියන්නේ පිටතින් ගහක රිකිල්ලක් හරි අංකුරයක් හරි අරගෙන එනවා. එක ගහක් පොළවේ ඉන්නවා. බද්ධ කිරීමකට ගස් දෙකක් ඕන. එක ගහක් ඉන්නේ පොළවේ. පසත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා එක ගහක්. අනිත් ගහ ඒ ගහෙන් රිකිල්ලක් හරි අංකුරයක් හරි අරන් එනවා. අරන් මේ ගහට බද්ධ කරන්න අරන් එනවා. උදාහරණයක් කියන්න වැඩි දෙන්න. ඔයා හිතන්නේ මොනවාද? රෝස. ඔන්න ලස්සන රෝස පැලයක් හැදිලා. පොළවේ හැදිලා තියෙනවා. ඒක වැල් රෝස පැලයක්. වැල් රෝස පැලයක් කියලා කියන්නේ සාමාන්‍ය රෝස පැලයක්. ඒ තරම් හොඳ එකක් නෙවෙයි ඒක. අන්න අපි පිටින් ගේනවා හොඳ රෝස ගහක අංකුරයක් හරි රිකිල්ලක් හරි ගෙනවා. ඇත්තටම ගේන්නේ අංකුර ගේන්නේ රෝස වලට. අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මේ ගහට බද්ධ කරනවා. අන්න පුතේ බද්ධ කිරීමේදී ශාක දෙකක් තියෙනවා. මේ ශාක දෙකට නම් දෙකක් දානවා. එකට කියනවා ග්‍රාහකය කියලා. අනිත් එකට කියනවා අනුජය කියලා. ග්‍රාහකයයි අනුජයයි. කොහොමද මේ දෙන්න වෙන් කරගන්නේ? ග්‍රාහකය කියලා කියන්නේ පොළවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක. ග්‍රාහකය කියන්නේ පොළවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න එක. ඉතින් අපි අර කතාවේ නම් අර මේ වල් රෝස පැලේ පොළොවට සම්බන්ධ. අඹ ගැන හිතන්න අඹ ගැන. රයිට්. අඹ තියෙනවා වල් අඹ జాතිය. ඒවා මේ පරිසරයට ඔරොත්තු දෙන හොඳ පැලයක් හදාගෙන ඉන්නවා. එයා ග්‍රාහකේ. පොළොත් එක්ක සම්බන්ධයි. පිටින් ගේනවා මොනවා හරි කරත කොළඹ හරි විලාට් හරි මොනවා හරි හොඳ එකකින් රිකිල්ලක් එහෙම නැත්නම් අනුජයක් අරන් එනවා. අරන් මේ රිකිල්ලක් හරි ඔව් අරගෙන එනවා. හරි අරගෙන ඇවිල්ලා මේකට බද්ධ කරනවා. ඒක වෙන එකක්. එහෙනම් ග්‍රාහකය කියන්නේ මොකද්ද? පසට සම්බන්ධ ශාකය. හරි මේ වගේ චූටි ප්‍රශ්නත් 10 විභාගෙට. හරි ග්‍රාහකය කියන්නේ පසට සම්බන්ධ ශාකය. ඉතින් දැන් ඉගෙන ගමු මේ ග්‍රාහකයක් සතුව මොන වගේ ලක්ෂණ තියෙන්න ඕන. දැන් මෙන්න මේක තේරුම් ගන්න ඔයා ඉස්සල්ලාම දැන් ග්‍රාහකයයි අනුජයයිනේ තියෙන්නේ. අනුජය කියන්නේ පිටින් ගේන එක. ග්‍රාහකය කියලා කියන්නේ පසට සම්බන්ධ ශාකය. දැන් අපි බද්ධ කිරීමකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? හොඳ. ඒ කියන්නේ වඩා හොඳ ලක්ෂණයක් ලබා ගැනීම. රෝස නම් හොඳ රෝස මලක්. හොඳ රෝස මල් පිපෙන ගහක්. හරි. එහෙම නැත්නම් ඔය මේ කැලෑ රෝස ගහක කැලෑ නිකන් මෙලෝ රහක් නැති රෝස මල් හදාගන්න අපි බද්ධ කරන්නේ නැහනේ. නෑ හොඳ ලක්ෂණයක්. අඹ බද්ධයක් කරවුවොත් එහෙම අන්න හොඳ අඹ జాතියක්. ඔය වල් අඹයක් එහෙම නැත්නම් වෙන මොන හරි මෙලෝ රහක් නැති අඹ జాතියක් හදාගන්න බද්ධ කරන්නේ නැහනේ. ඕනේ නැහනේ. එහෙනම් පුතේ අපේ බලාපොරොත්තුව බද්ධ කිරීමේ හොඳ ලක්ෂණයක් තියෙන ශාකයක් හදාගන්න. හරි. හරි. ඒතර මේ ග්‍රාහකයේ විදිහට ගන්න ශාකයේ පැවතිය යුතු නෑ හොඳ ලක්ෂණ. ඒ හොඳ ලක්ෂණය පැවතිය යුතු නෑ. විශේෂයෙන් අපි බද්ධ කිරීමකට ගන්නවා නම් ඒකේ වල් දර්ශයක්. වල් දර්ශයක් කියලා කියන්නේ පරිසරයට වඩා හොඳින් ඔරොත්තු දෙන ශාකය. හරි කියන්න එපා අහගන්න. මේ බලන්න දැන් ග්‍රාහකයක් නම් එයා පොළොවට සම්බන්ධ වෙලා ඉන්න. එයාට තියෙන්න ඕන පුතේ ශක්තිමත් මූල පද්ධතිය. හොඳ මූල පද්ධතියක් තියෙනවා. හරි? ඊළඟ ඒකාකාර වර්ධනයක් තියෙන්න ඕන. right? මේ අතනින් නැවිලා මෙතනින් නැවිලා එහෙම නැතුම් හරියට වර්ධනය වෙලා නැති ඒව හරියන්නේ නැහැ. ගාන්ට ලස්සනට දැන් සාමාන්‍යයෙන් පුතේ ග්‍රාහකයක් විදියට ගන්න ශාකය අපේ මහපට ඇඟිල්ලක් විතර මහත ඒකාකාරව උඩට ගාන්ට මහත් වෙලා තියෙන ශාකයක් තමයි ගන්න. හරි? මහපට ඇඟිල්ල විතර ශාකයක් තමයි අපි තෝරාගන්නේ අඩි 1.5ක් අඩි 2ක් විතර උස ශාකයක් තමයි අපි මේ සඳහා තෝරාගන්නේ. එහෙනම් ඒකාකාර වර්ධනයක් තියෙන්න ඕන. හරි. ඊළඟ වැදගත්ම එක මේක. හරි වැදගත්ම එක මේක. මොකද? රෝගවලට හා පාරිසරික වෙනස් වීම වලට ඔරොත්තු දෙන්න. ඒක මේ හොඳට ඔරොත්තු දෙන ශාකයක් වෙන්න ඕන පරිසරයට. රෝගවලට, පාරිසරික වෙනස් වීම වලට. ඉතින් අපි දන්නවා දැන් හොඳ දෙයක් හදාගන්න අමාරුයිනේ. හොඳ අඹ පැලයක් හදාගන්න අමාරුයි. අපි හිතමු විලාට් හොඳ අඹ జాතියන්නේ. ඒක හදාගන්න අමාරුයි. හොඳ රෝස ගහක් හදාගන්න අමාරුයි. අන්න එතකොට තමයි මේ පිහිටට එන්නේ අපේ ග්‍රාහක. දැන් රෝස වල තියෙනවා වල් රෝස දර්ශ. හරි? ඒ කියන්නේ වල් රෝස කියලා අපි කියන්නේ ඒවා ඔය නිකන් විසික් කරත් හැදෙන මට්ටමේ ඉන්නවා. ඒවා හොඳට පරිසරයට ඔරොත්තු දෙනවා, රෝග වලට ඔරොත්තු දෙනවා. හරි? ඊළඟට අඹත් එහෙමයි. ඔය වල් අඹ ඕන තරම් හැදෙනවා, හැමතැනම හැදෙනවා. ඉතින් ඒ වගේ පැලයක් අරගෙන ආවනම් මේ වැඩේට නියමට සෙට් වෙනවා. හරිනේ? එහෙනම් පුතේ මෙන්න තේරුම් ගන්න. ග්‍රාහකයක් නම් එයාට හොඳ ලක්ෂණයක් තියෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ලක්ෂණ එයා ගාව තියෙන්න ඕනේ නැහැ.
සමහර දරුවෝ එහෙම හිතනවා. එහෙම නෑ. හරි අපි බලාපොරොත්තු වෙන ලක්ෂණේ නෙවෙයි තියෙන්න ඕන. මෙන්න මේ ලක්ෂණේ. පරිසරයට ඔරොත්තු දීලා ඉක්මනට වර්ධනය වෙන ඒකාකාර වර්ධනයක් තියෙන හොඳ මූල පද්ධතියක් තියෙන රෝග වලට ඔරොත්තු දෙන අන්න එහෙම ශාකයක් ඕන. දැන් යම්පුතේ අපි ඊළඟ මොකද්ද? අනුජයනේ. අනුජය කියන්නේ දැන් දන්නවා දරුවෝනේ එළියෙන් ගේන එක. අනුජය කියන්නේ වෙනස් ශාකයකින් ලබාගෙන ග්‍රාහකයට බද්ධ කරන එක්ක අංකුරය එහෙම නැත්නම් රිකිල්ල. දැන් මේ වචන දෙක තේරුම් ගන්න. අංකුරයක් කියන්නේ මොකක්ද කියලා මම ඉස්සරහට පෙන්නනවා. රිකිල්ල නම් දන්නවනේ. රිකිල්ල දන්නවා. හරි. එහෙනම් ගේන්නේ රිකිල්ලක් හරි අංකුරයක් හරි වෙන මොකක්වත් ගේන්නේ නැහැ. හරි. දැන් ඒ ගහ ගලවගෙන ගේන්නේ නැහැ. හරි. මේ පොඩි රෝස ගහක් බද්ධ කරන්න යනවා නම් අනුජය විදියට කියනවා නම් පොඩි රෝස අත්තක් ගෙනාවම ඇති. අඹ අත්තක් ගෙනාවම ඇති. හරි. ඒක. පුතේ දැන් බද්ධ කරාමට පස්සේ අනුජේ ලක්ෂණය තමයි එන්නේ. ඒක මතක තියාගන්න. ගෙනෙල්ලා ග්‍රාහකයට බද්ධ කරපු අංකුරේ හරි රිකිල්ලේ හරි තිබ්බ ලක්ෂණය තමයි එන්නේ. ග්‍රාහකයේ ලක්ෂණ එන්නේ නැහැ. මතක තියාගන්න. හරි. එහෙනම් හොඳ එකෙක් ගේන්න ඕන. යහපත් ලක්ෂණ සහිත ප්‍රභේදයක් වීම ඔය කියන්නේ. හොඳ ලක්ෂණ තියෙන. යහපත් ලක්ෂණයක් තියෙනවා. ඊළඟ එක ඒ යහපත් ලක්ෂණ තිබ්බත් වැඩක් නැහැ ඌ ලෙඩෙක් නම්. ඒ පලිබෝධක වලට ඔරොත්තු දෙන්නේ නැති ලෙඩ වලින් පිරිච්ච එකෙක් අරන් ඇවිල්ලා බද්ධ කරලා හරියන්නේ නැහනේ. ග්‍රාහකයා සවුත් වෙලා යනවනේ. එන පුතේ පලිබෝධකයන් හා රෝග වලින් තොර වෙන්න. ඒ ගේන එකේ ඔරොත්තු දෙනවද නැද්ද කියන්නේ? ඒ කියන්නේ රෝග වලට ඔරොත්තු දෙනවද පලිබෝධකයන්ට ඔරොත්තු දෙනවද කියන එක යාට අදාළ නැහැ. ඔරොත්තු දුන්න නැති වුණාට කමක් නැහැ. මොකද ඒකට තමයි ග්‍රාහකේ ඉන්නේ. ග්‍රාහකයා මරුනේ පලිබෝධකයන්ට රෝග වලට ඔරොත්තු දෙනවා. අනුජය ඒව නැතුම් ගේන්න ඕන. ඒ කියන්නේ පලිබෝධකය නැතුම් රෝග වලින් තොරව අරගෙන එන්න ඕන. පිරිසුදු එකක් අරන් එන්න. ඒකනේ මේ කියන්නේ. හරි. දෙයක්. දැන් බද්ධ කිරීමේදී අනුජය ගැන හිතන්න එපා. බද්ධ කිරීමක් ඔයා සිද්ධ කරන්න යනවා නම් අනුජය ගැන දැම්ම හිතන්න යන්න එපා. ඉස්සෙල්ලා ග්‍රාහක ටික හදා ගන්න ඕන. ග්‍රාහක ටික හැදුවට පස්සේ තමයි කොහෙන්ද අඹ අත්තක් ඉල්ල ගන්න. කොහෙන්ද රෝස අත්තක් ඉල්ල ගන්න. ඒ කියන්නේ උසස් ලක්ෂණ තියෙන. රයිට්. එහෙම නැත්නම් දොඩම්. හරි. දොඩම් කොහෙන්ද ඉල්ල ගන්න. එහෙම අපිට කල්පනා කරන්න ඕන පස්සේ. හරි. ඒ පස්සේ වැඩ. ඉස්සෙල්ලා ග්‍රාහක ටික හදා ගන්න. හරි. ඊළඟට මෙන්න නියම කෙටි ප්‍රශ්නයකට මම යනවා මෙන්න මේ කොටසේ. මේ කොටුවක් අස්සේ තියෙන කොටසේ නියම කෙටි ප්‍රශ්නයක් අහන්න. පුතේ කවදාවත් බද්ධ කරනවා දැකලා තියෙනවද? පුවක් බද්ධය, පොල් බද්ධය, කිතුල් බද්ධය, තල් බද්ධය. අහලාද? එහෙම බද්ධ කිරීමක් අහලා නැහැ සර්ලා. අහලා නැහැ නේ මේ පුවක් බද්ධ කරනවා. තැඹිලි බද්ධයක් අහන්න. හරියන්නේ නැහැ. එහෙම නැත්නම් කිතුල් බද්ධයක්. බෑ. මොනවද මේ ඔක්කොගෙම තියෙන සමානකම? ඒක බීජ පත්‍රී ශාක. තේරුම් ගන්න. ඒක බීජ පත්‍රී ශාක බද්ධ කරන්න බෑ. කරන්න දෙයක් නැහැ. කොච්චර ඇඬුවත් පොල් ගහ බද්ධ කරන්න බෑ. කිතුල් ගහ ඇඬුවට වැඩක් නැහැ. බද්ධ කරන්න බෑ. ඒක බීජ පත්‍රී ශාක බද්ධ කරන්න බෑ. ඊට පස්සේ ඒගොල්ලන් අපෙන් අහනවානේ ඇයි අපිව බද්ධ කරන්න බැරි? අනිත් ඒවා පුළුවන් නම් ඇයි අපි බැරි? මොකද අනම්මනම් අහනවානේ. ඒකට දෙන්න තියෙන පිළිතුර මෙච්චරයි පුතේ. ඔය ඒක බීජ පත්‍රී ශාකවල ලක්ෂණයක් කිව්වා මතකද? ඒකාකාර ඝනකමක් තියෙන්නේ කියලා. ඒකාකාර ඝනකමක් තියෙන්නේ. ඒකාකාර ඝනකමක් ඉහළට යනකම් තියෙන්නේ. හරි. ඒකට එක හේතුවක් තමයි පුතේ ඒගොල්ලන්ගේ එක්තරා පටකයක් නැහැ. ඒ පටකය තමයි පුතේ කැම්බියම් පටකය. කොලාස් ශ්‍රේණියට ගියාම ලොකුවට කැම්බියම් පටකය ඉගෙන ගමු. හරි. මේ කඳේ මහතට බලපාන්නේ ওই කැම්බියම් පටකය. ඒක කොලාස් ශ්‍රේණියේදී ඉගෙන ගමු. දැන් තේරුම් ගන්න ඕන මෙච්චරයි. ඒක බීජපත්‍රී ශාකවල කැම්බියම් පටකය කියලා පටකයක් නැත. හැබැයි ද්විබීජපත්‍රී ශාකවල කැම්බියම් කියලා පටකයක් තියෙනවා. පුතේ අර අනුජයයි ග්‍රාහකයයි සෙට් වෙන්නේ කැම්බියම් පටකය මගින්. එයා තමයි මේ දෙන්න බඳන්නේ. හරි. මේ ඇඟිල්ල ග්‍රාහකේ නම් මේ ඇඟිල්ල අනුජේ නම් මේ දෙන්න සම්බන්ධ කරන්න කැම්බියම් පටකේ. ඉතින් බඳන්න කෙනෙක් නැත්තම් උන් දෙන්න බඳින්න බෑ. දැන් තේරුම් ගන්න පුතේ ඒක බීජපත්‍රී ශාක බද්ධ කරන්න බෑ. ඇයි කියලා ඇහුවොත් ඔයගලන්ට කැම්බියම් පටකයක් නැත. ද්විබීජපත්‍රී ශාක බද්ධ කරන්න පුළුවන්.
ඒගොල්ලන්ට කැම්බියමක් තියෙනවා. කැම්බියම් පටකයක් තියෙනවා. ඒතර මේ අනුජයයි ග්‍රාහකයයි සෙට් වෙන්නේ කැම්බියම් පටකය මගින්. කැම්බියම් පටකය මගින්. right? හරි. එහෙනම් ඔය වගුවේ ඔය කොටුවේ ඇස්සේ තියෙන එකේ කැම්බියම් පටකය මාර වැදගත්. හරි? ඒකයි. ප්‍රධාන බද්ධ කිරීමේ ක්‍රම දෙක. ඒ කියන්නේ දැන් මේ අර මේ අංකුර බද්ධයයි රිකිලි බද්ධයයි නේ. අංකුරයක් ගේනවා නම් ගෙනලා බද්ධ කරනවා නම් අංකුර බද්ධය. රිකිල්ලක්ම ගෙනලා ගේනවා නම් අපි කියන එකට රිකිලි බද්ධය කියලා. හරි? हेलो दोस्तों, अपना गार्डन इस चैनल में आपका फिर से स्वागत है। आज की मेरी वीडियो बड ग्राफ्टिंग पे है। जो ये आप ब्रांच देख रहे हैं, शक्कर ब्रांच है मेरे जंगली पौधे की। और मैं ये जो दूसरी ब्रांच दिखा रहा हूँ, ये लाल गुलाब की टहनी है। इसकी मैं बड ग्राफ्टिंग करने वाला हूँ। ये देखिए, मैंने इसकी बड काट ली है और टिकट मैंने आपको लगाते हुए दिखाया था। जो मैंने टिकट लगा हुआ था उसके अंदर मैं इसको दोनों तरफ की जो छाल ऊपर उसको ऊपर उठा के अच्छे से इंसर्ट कर दूंगा, इसके अंदर डाल दूंगा। और कुछ दिन बाद ये हील करके अच्छे से ग्रोथ कर जाएगी। मैं इस वीडियो में इसका रिजल्ट भी दिखाने वाला हूँ। इस वीडियो को लास्ट तक देखें। ये देखिए, मैंने बड को जो इसकी नोड एरिया था उसको इसके अंदर इंसर्ट कर दिया, इसकी छाल के अंदर। अब मैं इस पे थैली अप्लाई कर रहा हूँ। जो मैंने हमारे घर पे जो पॉलीथीन होती है उसी का प्रयोग किया है। आप ग्राफ्टिंग टेप का भी प्रयोग कर सकते हैं। ये मैं पहले तो ग्राफ्टिंग टेप मतलब थैली का प्रयोग कर रहा हूँ और इसके ऊपर मैं धागा बांध दूंगा अच्छे से, जो इसके अंदर की जो एयर है उसको निकालने के लिए, ताकि इसकी जो हीलिंग पावर वो अच्छे से बनी रहे। ये मैंने इसको लगभग बांध ही दिया है। ये देखिए, मैंने इसको बांध ही दिया। मैं इस पे धागे से इसकी जो जगह है इसके अंदर जो ये इसकी छाल है उसके अंदर से उसको अच्छे से ज़्यादा टाइटली ना बांधे, ऐसे बांध दे कि उसकी हवा निकल जाए। मैंने इसको अच्छे से बांध दिया है। ये देखिए, अब मैं इस धागे को ये जो एक्स्ट्रा बचा हुआ इसको काट देता हूँ। ये देखिए, मैं आपको उसका रिजल्ट दिखाने वाला हूँ। ये जो मैंने पहले बड ग्राफ्टिंग की थी उस पर काफ़ी अच्छे से फूल आए हुए हैं और कलियाँ आई हुई हैं। ये देखिए, ये वाली टहनी यहाँ पे बड ग्राफ्टिंग की थी मैंने। इसको नज़दीक से दिखा देता हूँ। ये देखिए, इसको लगभग 1 साल हो चुका है। 1 साल में इसने ये जो बड ग्राफ्टिंग की थी इसका निशान आपको दिखाई दे रहा होगा। और वीडियो अच्छी लगी हो तो लाइक कर दें, शेयर कर दें और अपना गार्डन चैनल को सब्सक्राइब कर लें, ताकि मैं आपको अच्छी वीडियो भेजता रहूं। और कमेंट करना न भूलें। धन्यवाद। ඊට ඔයගේ ටියුට් එකේ තියෙනවා අංකුර පද්‍යයක් කරගන්න විදිහ. දැන් අර ඒක පෙන්වුවා වීඩියෝ දර්ශනෙත්. හරි. මේ ටිකක් නිකන් පස්සේ බලා ගන්න. ඊළඟට පුතේ දැන් මේ අංකුර පද්‍යයේදී දැන් අපි ග්‍රාහකය කපන විදිහ. දැන් මේ තියෙන්නේ ග්‍රාහකයනේ. මේ ග්‍රාහකයේ කැපුම කපන විදිහ අනුව ආය නැවත වර්ග වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයා හිතන්න ග්‍රාහකය T හැඩයට කපනවා කියලා. දැන් බලන්න මගේ මවුස් පොයින්ටර් යන විදිය මෙහෙම පැල්ලහැට කපනවා. ඊට පස්සේ උඩින් මෙහෙම T අකුර විදිහට කපනවා. ඊට පස්සේ අර පෙති දෙක වගේ දෙක මෙහෙම ඈඩ් කරනවා. ඊට පස්සේ ඒකට මේ වගේ එකක් ගෙනල්ලා ගහනවා. මේ වගේ අංකුරයක් ගෙනල්ලා ගහනවා. හරි. ඒතර තව තියෙන H බද්දේ තියෙන H අකුර විදිහට කපලා මැදින් පියන් දෙක දෙපැත්තට ජනින දෙක අරනවා වගේ දෙපැත්තට අරනවා. ඊට පස්සේ එතනට කෑල්ලක් ගෙනල්ලා දානවා. ඉතින් ඍජු කෝණාංශය වගේ එහෙම නැත්නම් සමචතුරස්‍රාකාර අණුජයක් ගෙනල්ලා ගහනවා. අංකුරයක් ගෙනල්ලා ගහනවා. ඉතින් කොහොම හරි කමන්නේ V හැඩ තියෙනවා තියෙනවා. V අකුරක් වගේ කපනවා. ඊට පස්සේ ඒක අරින්නේ උඩට. ඊට පස්සේ ත්‍රිකෝණයක් වගේ කෑල්ලක් තමයි ගෙනල්ලා දාන්නේ. එහෙනම් අනුපුතේ මේ ග්‍රාහකයේ කපන විදිහ අනුව ඒකට ආය බද්ධ කිරීමේ ක්‍රම දානවා. T බද්ධය, H බද්ධය, V බද්ධය අපි නම් දානවා. හරි. ඔය ගොඩක් ජනප්‍රිය එකක් තමයි මේ T බද්ධය. T බද්ධය ගොඩක් ජනප්‍රිය බද්ධ කිරීම. හොඳයි. ඊළඟ රිකිලි බද්ධය පොඩ්ඩක් බලමු. රිකිලි බද්ධය කියලා කියන්නේ කෙලින්ම රිකිල්ලක් ගෙනලා බද්ධ කරන එක. ඒකයි වෙන විශේෂයක් නෑ. එතකොට මේ රිකිලි බද්ධයේ තියෙනවා රිකිල්ල කපන විදිහ අනුව බද්ධ ක්‍රම
තියෙනවා මොනවාද? ආරුක්කු බද්දය සහ කූඤ්ඤ බද්දය කියලා ඒකෙත් බද්ද ක්‍රම දෙකක් තියෙනවා. ආරුක්කු බද්දය ආරුක්කක් විදියට කපනවා නම් ආරුක්කු බද්දය. කූඤ්ඤක් විදියට කපනවා නම් කූඤ්ඤ බද්දය. ආරුක්කු බද්දය කූඤ්ඤ බද්දය. ආරුක්කු බද්දයයි කූඤ්ඤ බද්දයයි. යාළුවනි, අද අපි බලමු අඹ පැලයක් බද්ධ කරගන්න ආකාරය පිළිබඳ. මේ සඳහා නිරෝගී ග්‍රාහකයක්, නිරෝගී අංකුර කැබැල්ලක්, බද්ධ පටි, සෙකටියරය, බද්ධ පිහිය අවශ්‍ය වෙනවා. කුණ්‍යේ. ඊළඟ මේක දැන් අපි දෙපැත්ත කපද්දි මේ එක පැත්තක් හීනි වෙනවා, අනිත් පැත්ත මහත් වෙනවා. අපි බලන්න ඕන එක පැත්තක් ගැන විතර, අනිත් පැත්ත ගැන බලන්නේ නැහැ. අපි කරන්නේ තමන්ගේ පැත්තට තියෙන එක බලලා මේ පැත්ත විතරක් අපි මේ පැත්ත ගැන හිතන්නේ නැහැ. එතකොට මේ පැත්ත එළියට පැනලත් අපි බලන්නේ මේ ග්‍රාහකයට ගැලපෙන විදිහට තමයි තෝරගන්නේ. මේ ඊට ලොකු වණිජයක් ගත්තොත් මේ පැත්තෙන් එළියට පැනන බද්ධය අසාර්ථක වෙන්න පුළුවන්. ඊට මේ ගේට් 300 බද්ධ පටියේ පල්ලෙහා ඉඳලා උඩට වෙලන්න ඕනේ. ඊට දැන් මෙතන බද්ධ සංදිය උඩින් රවුමක් යන්න ඕනේ, නැත්නම් අය අට වතුර යනින්ද. ඊට බද්ධ සංදිය මැදි වෙන්න කැටයක් දාන්න ඕනේ. ඊට පස්සේ මේක උඩ ඔතද්දී සාමාන්‍ය සැහැල්ලුවෙන් ඔතන්න ඕනේ, ගොඩක් හදට ඕනේ නැහැ. අර උඩ මොට්ටුවට යටින් ඉතුරු කරලා අය කැටයක් දාන්න ඕනේ. දැන් මෙතන ඕන අපිට මේක මෙහෙම මේකෙම වහලා දාන්නත් පුළුවන්. ඒතර අයිස් පැකට්ටයක් හොරන්නේ නැහැ. හැබැයි වතුර දාද්දි පල්ලෙහෙන් දාන්න වෙන්නේ. උඩින් වතුර යන හින්දා. ඊට පස්සේ තමයි මේ වගේ අයිස් පැකට්ටයක් තෝල් තියෙන ගන්න අප්ලා සීල් කරලා මේක දාන්න. මේක දාලා සති දෙයක් හැද්දේ තරුම අපි වෙන දාන්න. හරි. ශාක බද්ධ කිරීමෙන් සැලසෙන වාසි ලියන්න එපා. අහන් ඉන්න. මම ලියන්න දෙන්නේ අහන්න ඉස්සලා. පුතේ ශාක බද්ධ කිරීමෙන් අපිට මේ වගේ වාසි එනවා. අර මම කියුව එක මේ බලන්න. අනුජයට හිමි ලක්ෂණ සහිත දුහිතෘ ශාක ලබා ගත හැකි වීම. හරිනේ. අනුජයට හොඳ ලක්ෂණයක් තියෙනවා නම් අන්න ඒක දුහිතෘ ශාක වලට අලුතින් හැදෙන ගහට ලබා දෙන්න පුළුවන්. ඊළඟ එක. ශක්තිමත් මූල පද්ධතියක් සහිත රෝග වලට ප්‍රතිරෝධී ශාක ලබා ගත හැකි වීම. දැන් අර අපි ගන්න ග්‍රාහකය හොඳට පරිසරයට ඔරොත්තු දෙන ශක්තිමත් මූල පද්ධතියක් තියෙන එකන්නේ. ඉතින් එයාගේ ලක්ෂණයනේ පොළොවත් එක්ක සෙට් වෙන්න අන්න එයාගේ ලක්ෂණ ඉස්සරහට යනවා. එහෙනම් පලිබෝධ වලට ඔරොත්තු දෙන ශක්තිමත් මූල පද්ධතියක් තියෙන කෙනෙක් හදා ගන්න පුළුවන්. ඊළඟ බීජ නිපදවීම හොඳින් සිදු නොවන ශාක බෝ කර ගන්න මේක මාරු. දැන් රෝස ගත්තම අඹ නම් සාමාන්‍ය බීජ වලින් හැදෙනවා. ඒ වුණාට රෝස වගේ ශාකයක් ගත්තොත් එහෙනම් බීජ නිපදවීම හොඳින් සිද්ධ වෙන්නේ නැහනේ. ඉතින් ඒ වගේ ශාක බෝ කර ගන්න මේක මාරු ක්‍රමයක් වෙනවා. හරි. ඊට අවාසිත් මම කියලා දෙන්නම්. මෙන්න අවාසි තියෙනවා. හරි. බද්ධ කිරීමේ අවාසි මේවා පුතේ. ආයු කාලය කෙටිවීම. දැන් බද්ධ අඹ පැලයක් ගැන හිතන්න. ඔයාගේ වත්ත කෙළවරේ තියෙන වල් අඹ ගහේ හරි මොනාර තියෙන අඹ ගහේ සාමාන්‍ය අඹ ගහ ඔය සීයලා ආච්චිලා කාලේ ඉඳන් තියෙන අඹ ගහක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 50 60 තියෙන අඹ ගස් තියෙනවා. හැබැයි මේ බද්ධ අඹ පැලයක් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 6ක් තමයි තියෙන්නේ. 5ක් 6ක් තමයි තියෙන්නේ. ඒක අවාසිය. ඒක අවාසිය. ඊළඟ සියලුම ශාක වලට බද්ධ කිරීම කරන්න බෑ. මම කියවනේ ඒක බීජපත්‍රී ශාක වලට කොහොමවත් බද්ධ කරන්න බෑ කියලා. එහෙනම් ඒකත් අවාසිය. සහ ද්විබීජපත්‍රී ශාකත් හැම එකක්ම කරන්න බෑ. පොඩි පොඩි අවුල් තියෙනවා. හරි? හරි. ඊළඟ දැවමය වටිනාකම අඩුයි. දැන් අඹ පැලයක් බද්ධ කරාට පස්සේ ඒකේ අතු ගොඩාක් එනවා. සහ ඒ ගහ හරි මිටි. එතකොට ඔයා දැකලා ඇතිනේ බද්ධ අඹ පැල. එතකොට ඒ වගේ මේ ලීරණ්ඩ ඒව මොනවක් කරන්න බෑ. ඒ කියන්නේ දැවමය වටිනාකමක් නැහැ ඒකේ. දැවමය වටිනාකමක් නැහැ. ඊළඟ කන්න එකදී ලැබෙන සාපේක්ෂ ඵලදාව අඩුවීම. දැන් වත්තේ කෙළවරේ තියෙන අර සාමාන්‍ය අඹ ගහෙන් අඹ 500ක් කඩනවා නම් ගෙඩි මේකින් කඩන්න පුළුවන් වෙන්නේ අඹ 200ක් 300ක් විතරයි. හරි. ඉතින් මෙන්න මේ වගේ සාපේක්ෂව අරයට සාපේක්ෂව ඵලදාව අඩුයි. ඵලදාව අඩුයි. ඉතින් මෙන්න මේ වගේ අවාස්‍ය සෙට් එකකුත් තියෙනවා. රයිට්. පටක රෝපණය යනු කුමක්ද? පුතේ මේකේ වචනයක් තියෙනවා පටක කියලා. පටකයක් කියන්නේ මොකද්ද? සෛල ගොඩක් එකට එකතු වෙලා එක නිශ්චිත වැඩක් ක්‍රියාත්මක කරනවා නම් අපි ඒකට කියනවා පටකයක් කියලා. සෛල ප්‍රමාණයක් යම් ප්‍රමාණයක් එකට එකතු වෙලා යම් නිශ්චිත කාර්යයක් ඉෂ්ට කරනවා. අන්න අපි කියනවා පටකයක් කියලා. මම සරල උදාහරණයක් පුතේ කියනවා පේශි පටකය. හරි? දැන් මේ මගේ අතේ තියෙනවා පේශි පටකය. අපි මසල්ස් කියලා කියන්නේ. අන්න පේශි පටකය සෛල ගොඩක් පේශි සෛල ගොඩක් එකට එකතු වෙලා චලන දැක්වීම සඳහා අනුවර්තනය වෙලා තියෙනවා. හරි?
හරි. එහෙනම් දැන් මෙතන මොකද්ද මේ කියන්නේ? පටක රෝපණය. එහෙනම් සෛල ගොඩක් අරගෙන වගා කරනවා, රෝපණය කරනවා. අන්න ඔය වගේ අදහසක් නේ. රයිට්. මේ බලන්න ලියන්න එපා අහන්න ඉස්සෙල්ලා. මෙන්න බලන්න. මෙන්න බලන්න. ශාකයකින් ලබාගත් ඕනෑම ජීවී වර්ධක පටක කොටසක්. කියන්නේ මේ ජීවී තත්වයේ තියෙන ඕනෑම පටකයක්. එහෙම නැත්නම් වර්ධක කොටසක්. පාලිත තත්ත්වය යටතේ. පුතේ පාලිත තත්ත්වය යටතේ කියලා කියන්නේ මේ control environment. ඒ කියන්නේ පුතේ පාලනය කරපු තත්ත්වය යටතේ. අපි විසින් පාලනය කරපු තත්ත්වයන් යටතේ රෝපණ මාධ්‍යයක් තුල වගා කරනවා. යම්කිසි රෝපණ මාධ්‍යයක් තුල වගා කරනවා. ශාකයට ප්‍රවේණිකව සර්ව සම නව ශාක බිහි කර ගන්න. සරලව කියන්න ගහකින් පටකයක් ගන්න. හැබැයි මේ පටකේ ජීවී පටකයක්. හරි? ගහකින් කොටසක් ගන්න. හරි? ඒක ජීවී පටකයක්. ඒක අපි ලැබ් එකක් තුල විද්‍යාගාරයක් තුල සම තත්ත්වයන් පාලනය කරන්නේ. අපිට ඕන විදියට උෂ්ණත්වය සියල්ලක්ම ජලය අනමන ඔක්කොම පාලනය කරලා රෝපණ මාධ්‍යයක් තුල. දැන් සාමාන්‍ය වගා කරන්නේ අපි පසනේ රෝපණ මාධ්‍ය විදියට පැලයක් වගා කරන්න ගන්නේ. මෙහිදී අපි පාවිච්චි කරන්නේ එගාර් කියන මාධ්‍යය. එගාර් කියන්නේ පුතේ ඇල්ගා දැන් ගිය පාඩමේදී මතක ඇති ඔයාලට ඇල්ගා විශේෂයකින් සකස් කරගන්නා අර බැක්ටීරියාවන් රෝපණය සඳහා අපි යොදාගත්තේ. නේ ඇල්ගාවන්ගෙන් තමයි මුහුදු ඇල්ගාවන්ගෙන් තමයි ඒක හදාගන්නේ. අන්න ඒ මාධ්‍යම ගන්නවා මේ පටකේ වගා කිරීම සඳහා. මම වීඩියෝ දර්ශන පෙන්නන්නම් ඒකට ඔයාලට බලන්න පුළුවන්. හරි? වගා කර ශාකයට ප්‍රවේණික සර්ව සම. අන්න පුතේ ලස්සන වචනේ. ශාකයට ප්‍රවේණික සර්ව සම. අර පටකය ගත්ත ගහ මුලින් අර පටකය ගත්ත ගහ වගේම ආය කිසිදු වෙනසක් නැතුව නව ශාක බිහි කරගන්න එකට තමයි අපි කියන්නේ පුතේ පටක රෝපණය කියලා. පටක රෝපණය කියලා. මේක වචන සෙට් එකක් තියෙනවා. ඉගෙන ගන්න ඕන. මේ බලන්න ජීවී පටකයක් ගන්න. පාලනය කරපු තත්ත්වය යටතේ රෝපණ මාධ්‍යයක් තුල වගා කරනවා. ඒ වගා කරපු පටකය සතු ලක්ෂණයට ඒ ලක්ෂණයේ තියෙන ශාකයට සර්ව සම ශාක තමයි හදන්නේ. බිහි කරගන්න. ඒක මාර වැදගත්. සර්ව සමයි. කිසිදු වෙනසක් නැහැ. right ඉස්සරහට බලමු. ලියන්න. එන යනවා ඊළඟ එක. මෙන්න මේක විභාගෙට කීප සැරයක්ම ඇහුවා. හරි? ඇහුවේ එක්කෝ බහුවර්ණ ප්‍රශ්නයක් විදිහට එහෙම නැත්නම් ව්‍යුහගත ප්‍රශ්නයක් විදිහට. right? එහෙනම් මේ ප්‍රශ්නය මාරම වැදගත්. හරි? මාරම වැදගත්. මොකද්ද බලන්න ප්‍රශ්නේ? පටක රෝපණ මාධ්‍ය තුල තිබිය යුතු සුසුකම් 3ක් ලියන්නලු. මේක ඇහුවා. හරි? කෙටි ප්‍රශ්නයක් විදිහට ඇහුවා, ව්‍යුහගත ප්‍රශ්නයක් විදිහට ඇහුවා, අවුරුදු ගණනාවක ඇහුවා. හරි? එහෙනම් සෙට් වෙන්න මේ ප්‍රශ්නෙට. right. මොකක්ද කියන්නේ? පටක රෝපණ මාධ්‍ය තුල තිබිය යුතු සුසුකම් 3ක්. දැන් මේක හරියට ඔයා මොනා හරි වගා කරන්න යනවා කියලා හිතන්න. right? ඔයා බොන්චි වගා කරන්න යනවා. නැත්නම් තක්කාලි වගා කරන්න යනවා. එතකොට පුතේ මේ පසේ තිබිය යුතු තත්ත්වයන් මොනවාද කියලා අපි දැනගන්න බෑ. නේ ගල් ගොඩක් උඩ හදන්න බෑනේ. තක්කාලි මිරිස් අනම්මන. හරි එන ඒකේ තත්ත්ව තියෙන්න ඕන. පොහොර තියෙන්න ඕන, ජලය තියෙන්න ඕන, ආලෝකය වැටෙන්න ඕන. ආන්නේ වගේ ලක්ෂණ ඕන. ඉතින් මේකත් එහෙම තමයි. අර පටකය ගෙනෙන්නලා රෝපණය කරන මාධ්‍ය මම කියන්නේ එගාර් මාධ්‍ය කියලා. එගාර් කියන මාධ්‍ය තුල තිබිය යුතු සුසුකම් 3ක්. තිබිය යුතු සුසුකම් 3ක් අපෙන් ප්‍රශ්න කරනවා. දැන් මේ බලන්න සුසුකම්. හරි. right ඔන්න බලන්න. ලියන්න පහන්න. රෝපණ මාධ්‍ය. මේ රෝපණ මාධ්‍ය නිකාම එගාර් මාධ්‍ය තිබිලා හරියන්නේ නැහැ. එගාර් තිබිලා හරියන්නේ නැහැ. ඒක තියෙන්න ඕන මෙන්න මේ ද්‍රව්‍ය. මේවා ප්‍රශ්න කරනවා. මොනවාද? සුක්‍රෝස් තියෙන්න ඕන. සීනි, සුක්‍රෝස්, ඩයිසැකරයිඩ් තියෙන්න ඕන. खनिज ලවණ තියෙන්න ඕන. විටමින් තියෙන්න ඕන. වර්ධක ද්‍රව්‍ය, හෝමෝන. අපි පන්ති මතකයිනේ හෝමෝන. අන්න ඔය සෙට් එක තියෙන්න ඕන පුතේ. සුක්‍රෝස්, खनिज ලවණ, විටමින් හා වර්ධක ද්‍රව්‍ය. ඕන සෙට් එක. ඔන්න ඔය සෙට් එක ඕන. හරි. ඒ ඔයාලට තේරෙන්න ඕන මේ දැන්. පැලයක් අපි වගා කරන්න යනකොට පොහොර ටික තියෙන්න ඕන. පොහොරවල खनिज ලවණ, විටමින් අනම්මන ටික තියෙන්න එපයි. හරි. ඉතින් ආන්නේ වගේ මේ අපි කෘතිමෝනේ මේ වැඩේ කරන්න යන්නේ. එතකොට අපි කෘතිම මේ ටික දෙන්න ඕන. එහෙනම් මේ ටික කටපාඩමේ තියෙන්න ඕන. සුක්‍රෝස්, खनिज ලවණ, විටමින්, වර්ධක ද්‍රව්‍ය අඩංගු වීම. එහෙනම් ඒ ටික තියෙනවා. හරි. ඊළඟ එක. මාර වැදගත්. රෝපණ මාධ්‍ය ජීවාණු වර්ණය වීම. දැන් අපි ගන්නවනේ අර එගාර් මාධ්‍ය. හරි. එගාර් මාධ්‍ය. දැන් එගාර් මාධ්‍ය කියවම සමහර දරුවෝ දන්නේ නැහැ. ඔයා හිතන්නේ මෙහෙම. එගාර් කියලා පුතේ තියෙනවා කුඩු විශේෂයක්. නිකන් අපේ මොන පාම් පිටි වගේ ඒ පාට නෙවෙයි දුඹුරු පාට කුඩු జాතියක් තියෙනවා. ඒක හදාගන්නේ ඇල්ගාවන්ගේ මුදු ඇල්ගාවන්ගෙන් තමයි හදාගන්නේ. ඒ කුඩු ටික අරගෙන උණු වතුර ටිකක් දාලා ඔක දිය කරාම නිකන් අවර්ණ ජෙලි එකක් වගේ එකක් හැදෙනවා. ඔක ටිකක් ඉක්මනට ඝන වෙනවා ජෙලි එකක් වගේ. ඒතර ඒක අවර්ණයි. හරි. ඒක අවර්ණ. ඔන්න ඕකේ තමයි මේ පටකේ රෝපණය කරන්නේ.
ඉතින් අන්නේ වතුර දාලා උණු වතුර දාලා දිය කරමුට මේකට දාන්න ඕන සුක්‍රෝස් කනිජ ලවණ විටමින් වර්ධක ද්‍රව්‍ය දාන්න ඕන. දාලා තමයි ඒක හදා ගන්න ඕන. ඊට අමතරව මෙන්න මේ වැඩේ කරන්න ඕන. ඊට ඉස්සෙල්ලා හරි රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කිරීම. ඔය ගන්න රෝපණ මාධ්‍ය පුතේ ජීවාණුහරණය ජීවීන්ගෙන් තොර කරන්න ඕන. දැන් ඔයා හිතන්නකෝ ඕකේ ඇස්සේ හිටියා කියලා මොකෙක් හරි බැක්ටීරියාවෙක් හිටියා කියලා හිතන්නකෝ ඔය වායුගෝලෙවත් හිටපු මාරවුලක් නෙවෙන්නේ. උන්ට නියමට සුක්‍රෝස් කනිජ ලවණ විටමින් වර්ධක ද්‍රව්‍ය අනම්මනම් ඔක්කොම ටික හම්බෙලා උන් නියමට බෝ වෙනවා. ඒක හරියන්නේ නැහැ නේ. ඒක හරියන්නේ නැහැ. දැන් පුතේ ජීවාණුහරණය කිරීම කියන එක තේරුම් ගන්න. හරි මේක අපි රත් කරලා සාමාන්‍යයෙන් ජීවාණුහරණය කරන්න ක්‍රම දෙකක් තියෙනවා පුතේ. එකක් සෙල්සියස් අංශක 100ට 180ත් අතර වගේ රත් කරනවා. තව එකක් තියෙනවා 120 විතර රත් කරන අවස්ථාවක් තියෙනවා. හරි. රයිට්. කොහොම හරි ඔයාට මේ ජීවාණුහරණ අවස්ථාව වැඩක් නැහැ. කොහොම හරි ඔයා තේරුම් ගන්න අර කියන රෝපණ මාධ්‍ය ජීවීන්ගෙන් තොර කරනවා. ඇයි මේ වචනේ බලන්න ජීවාණුහරණය. වෙන උන් එකක් ඇස්සින්දලා හරියන්නේ නැහැ. දිලීරයක් ඉන්නවා ඒක. ඌ නියමට වර්ධනය වෙනවා. ඒ නියමට බඩු ටික තියෙනවනේ. හරි. එහෙම හරියන්නේ නැහැ. එහෙනම් මේ පටකයටමයි මේ ඔක්කොම ටික දෙන්න ඕන. හරි. එහෙනම් අන්න ජීවාණුහරණය වැදගත්. ඊළඟ එක උෂ්ණත්වය හා ආලෝකය පාලනය කිරීම. අපි ආලෝකය පාලනය කරන්න ඕන. දැඩි ප්‍රශ්නයක්. එළියේ මේ වැඩේ කරන්න බෑ. මේ වැඩේ කරන්න බෑ. මේක විද්‍යාගාරය තුල කරන්න ඕන. එහෙනම් දැඩි ආලෝකයක් දැඩි උෂ්ණත්වයක් අපි සපයන්නේ නැහැ. විශේෂයෙන්ම උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න ඕන අපි. ගොඩාක් උෂ්ණත්වය සපයන්නේ නැහැ. සාමාන්‍ය කාමර උෂ්ණත්වය වගේ ඇති මේකට. හරිනේ? රයිට්. උෂ්ණත්වය හා ආලෝකය පාලනය කරන්න වෙනවා අපිට. ඒක තමයි පුතේ අපි අර ඉස්සෙල්ලා කිව්වේ පාලිත තත්ත්ව. ඇයි මේ ඔක්කොම පාලනය කරන්නේ? මේ රෝපණ මාධ්‍යයට අපි එක එක දේවල් දානවා. නේ? රෝපණ මාධ්‍ය ජීවාණුහරණය කරලා තියෙන්නේ. උෂ්ණත්වය පාලනය කරලා ආලෝකය පාලනය කරලා. අන්න අපි දැන් සෙට් එක පාලනය කරලා පාලිත තත්ත්වය යටතේ කියන්නේ ඒකයි. පාලිත තත්ත්වය. එහෙනම් මේ මාධ්‍ය තුල පැවතිය යුතු සුසුකම් 3. කට පාඩමේ තියාගන්න. හරි. මේක හයිලයිට් කරලා රතු පාට කරලා මොකක් හරි මගුලක් කරලා මේක කට පාඩමේ තියාගන්න. කට පාඩමේ තියාගන්න. හරි. මේක ඇහුවා. අවුරුදු කීපයකම ඇහුවා ඒක. හරි. හරි. එනේ යනවා ඉස්සරහට. පටක රෝපණයේ ප්‍රධාන පියවර. දැන් මොකද කරන්න කියලා බලමු. මොකද පටක රෝපණයේදී කරන්නේ? හරි. පටක රෝපණයේදී මොකද අපි කරන්නේ? හරි. දීලා තියෙන්නේ අහන් ඉන්න තියෙන්නේ. මව් ශාකයෙන් ලබා ගන්නා වර්ධක පටක කොටස රෝපණ මාධ්‍යයේ තැන්පත් කිරීම. මව් ශාකයෙන් ගන්න ඒ වර්ධක කොටස දැන් කෙහෙල් බලමු කෙහෙල් කැල්ලක් කෙහෙල් ගහක් හදා ගන්න යනවා කියලා කෙහෙල් ගස් හදන්න යනවා කියලා හිතන්න පටක රෝපණ මාධ්‍ය. එහෙනම් කෙහෙල් ගහේ හොඳ ජීවී වර්ධක කොටසක් කපලා ගන්න. ඒක පිරිසුදු කරලා අර අපි ජීවාණුහරණය කරපු රෝපණ මාධ්‍යයේ ඉඳවනවා. ඉඳවනවා කියන්නේ ඒක තියෙනවා. හරි. ඊළඟ මොකද කරන්නේ? වර්ධක පටක කොටසේ කිනකය නම් නව පටකයක් සෑදෙන අතර සතියක් දෙකක් යනකොට මේන්න පොඩි මේ පටකයක් අලුත් පටකයක් එනවා උඩට. අලුත් පටකයක් එනවා උඩට. ඒකට කියනවා පුතේ කිනකය. එහෙම නැත්නම් කැලස් එකක් කියලා. කිනකය එහෙම නැත්නම් කැලස් එකක් කියලා කියනවා. නම් නව පටකයේ සෑදෙන අතර එම කිනකයෙන් අලුත් මුල් සහ අංකුර වර්ධනය වීමට ඉඩ සැලැස්වීම. ඔන්න දැන් පටකයක් හැදෙනවා. ඒකට අලුතෙන් පටකයක් හැදෙනවා. ඒකට කියනවා කිනකය කියලා. කැලස් එක කියලා පිම්බිසින් කියන්නේ. ඕකින් එනවා පුතේ දළු දානවා වගේ චූටි මුල් සහ අංකුර. අංකුර ඒ කියන්නේ චූටි වාහිතන පැලෙනවා. චූටි වටේටම චූටි පැලෙනවා. එකක් එනවා. එකක් එනවා පැල. හරි. හරි. ඊළඟ එක. අංකුර ඊට පස්සේ ඒ ටික කාලයක් වර්ධනය වෙන්නේ ඉඩ හරිනවා. ඒ ටික කාලයක් වර්ධනය වෙන්නේ ඉඩ හරිනවා. ඊට පස්සේ පුතේ අංකුර වෙන් කරනවා. නිකන් අර පෝසෙල්පයක් අරගෙන අර දැහි අඬුව කියලා කියන්නේ. ඕක අරගෙන මේ හැදිච්ච අංකුර ටික හිමින් ගලවලා වෙන් කරනවා. ඒ කියන්නේ මේ අලුත් පැල නෙමෙයි. මේ ටික වෙන් කරගන්න. හරි. මේ ටික වෙන් කරගන්න. වෙන් කරගෙන ඒ තනියෙන් ගත්ත ඒවා වෙන පරීක්ෂණ නලවල වගේ වගා කරනවා. ආයෙ වගා කරනවා. වෙන පරීක්ෂණ නලවල. හරි. ඊට පස්සේ අන්තිමට ඒවා ටිකක් හොඳට වර්ධනය වුණාට පස්සේ අංකුර වගා කටයුතු වලට සුදුසු වන පරිදි තාම එළියට දාන්නේ නැහැ. වගා කටයුතු වලට සුදුසු වන පරිදි පරිසරයට උචිත ලෙස හැඩ ගැසීමට තැබීම. ඒ කියන්නේ අපිට පුළුවන් ආරක්ෂිත ගෘහයක් පාවිච්චි කරන්න. ඒකේ අදහස මොකද්ද? අපිට පුළුවන් ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ මේ හොඳට වහපු කාමරයක නේ පොඩි පැකට් වල මේක ඉඳවලා ටිකක් උසට වගා කරගන්න. හරි. ඒ කියන්නේ වගා භූමියට ගෙනියන්න පුළුවන් තත්ත්වයට වගා කරගන්න. හරි. ඒක තමයි මේ කියන්නේ. පරිසරයට උචිත ලෙස හැඩ ගැස්වීමට තැබීම කියලා. රයිට්. පියවර 4න් වැඩේ ඉවරයි. මොකද්ද? වර්ධක පටක් කොටසක් ගත්තා. ඒක රෝපණ මාධ්‍යයේ තැන්පත් කරා. කිනකය වර්ධනය වෙන්න ඉඩ හැරියා. කිනකයත් එක්ක හැදෙන අලුත් මුල් සහ අංකුර වර්ධනය වෙන්න ඉඩ හරිනවා.
අංකුර වෙන් කරගන්නවා, වෙනම වගා කරනවා. ඒ අංකුර වගා භූමියට උචිත වන පරිදි හැඩගස්ව ගන්නවා. මව්වල තෝරා ගැනීමේදී අදාළ ප්‍රභේදයේ ලක්ෂණ හොඳින් පෙන්වන නිරෝගී මව් ශාකවලින් තෝරගන්න ඕන. එම ආකන්ද තවදුරටත් පරීක්ෂා කිරීමෙන් පස්සේ තමයි පටක රෝපණ රසායනාගාරය වෙත ගෙන යන්නේ. මෙහිදී මෙම ආකන්දවල මතු පිට ඇති දූවිලි සහ ක්ෂුද්‍ර ජීවීන් අවම වන ආකාරයට සබන් හෝ සේදුම් කාරකයක් භාවිත කර ගලායන ජලය මගින් කිහිපවරක් සෝදා ගන්නවා. ඉන්පස්සේ තෙත් ගතිය ඉවත්වනතුරු තබා 20%ක සාන්ද්‍රණයෙන් යුක්ත විරංජන කාරකයක් තුළ විනාඩි 15ක් 30ක් පමණ ගිල්වා තබනවා. ඉන්පසු පිටතට ගෙන තෙත් ගතිය ඉවත් වූාට පස්සේ ආකන්දවල අංකුර උත්තේජනය කර ගැනීමට 2 ppm සාන්ද්‍රණයෙන් යුත් වර්ධක හෝමෝනයක් වන ග්ලිබරලින් අම්ලයෙන් ප්‍රතිකාර කරගන්නා ආකන්දවල තෙත් ගතිය ඉවත් වූාට පස්සේ 1% සාන්ද්‍රණයෙන් යුත් දිලීරනාශකයකින් ප්‍රතිකාර කර තවදුරටත් පිරිසිදු කරගන්නවා. මේ අන්දමට මතුපිට ජීවාණුහරණය කරගත් ආකන්ද වර්ධක කුටීර තුළ සති 4-6ක් පමණ ගබඩා කර තබා ගන්නවා. මේ කාලය තුළ බීජ අංකුර ඇති වෙනවා. ඉන්පස්සේ බීජ අංකුර සහිත ආකන්ද වලින් රසායනාගාරය තුලදී අංකුර වෙන් කර ගැනීමක් කරනවා. මේ සඳහා විෂ බීජ නාශනය කළ උපකරණ භාවිත කළ යුතු වෙනවා. මෙසේ වෙන් කරගත් අංකුර සේදුම් කාරකයකින් පැය භාගයක් පමණ සෝදා ගනු ලබනවා. ඉන්පස්සේ ජීවාණුහරණ කුටීරය තුලදී තවදුරටත් මෙම අංකුර ජීවාණුහරණය කරගනු ලබනවා. මෙසේ සකස් කරගත් අංකුර එතිල් මධ්‍යසාරයේ විනාඩියක පමණ කාලයක් තබා පිටතටගෙන 20%ක විරංජනකාරක ද්‍රාවණයක විනාඩි 10ක පමණ කාලයක් තබා ගන්නවා. අවසානයේ ආශ්‍රිත ජලයෙන් කිහිපවරක් මෙම අංකුර සෝදා ගන්නවා. මේ අන්දමට පිරිසුදු කරගත් අංකුර වලින් අංකුර වෙන් කරගෙන රෝපණ මාධ්‍යයේ සති 4-6ක් පමණ කාලයක් වර්ධනය වීමට තබනවා. මෙම රෝපණ මාධ්‍ය තුල ශාකයකට අවශ්‍ය වන පෝෂණ වර්ග අන්තර්ගත වන ලෙසට ආශ්‍රිත ජලය පාවිච්චි කර සකස් කර තිබෙන නිසා අංකුර හොඳින් වර්ධනය වෙනවා. පටක රෝපණයෙන් නිෂ්පාදනය කරගන්නා පැලවල වෛරස් රෝග නැති කර ගැනීමට රෝපණ මාධ්‍යයේ වර්ධනය කරගත් කුඩා අංකුරවල අග්‍රස්ත විභාජක පටක වෙන් කරගෙන එම වෙන් කරගත් කොටස නැවත රෝපණ මාධ්‍යයේ දමා වර්ධනය කර ගන්නවා. සති 6ක් පමණ අංකුර වර්ධනය සඳහා මේ අන්දමට තබා ගන්නවා. විභාජක පටක වෙන් කර ගැනීම අන්වීක්ෂයක් ආධාර කරගෙන සිදු කළ යුතුයි. මෙසේ සකස් කරගන්නා අංකුර රෝපණ කුටීරය තුළ වර්ධනය කරගන්න ඕන. රෝපණ කුටීරය තුළ සෙල්සියස් අංශක 22ක් 25ක පමණ උෂ්ණත්වයක් තිබිය යුතු අතර ලක්ස් 3000ක ආලෝකයක් තිබිය යුතුයි. මෙම රෝපණ කුටීරය තුළ වර්ධනය වන අංකුර සඳහා පැය 16ක ආලෝක කාලයක් සහ පැය 8ක අඳුරු කාලයක් දිනකට ලබා දෙනවා.